හිංසනය පරදමු. ආදරය පතුරමු. වර්ල්ඩ් විෂන් වෙතින් පණවිඩයක්. ආයිබෝවන්. ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් අපි කතා කරන පාඩම විභාගයටත් අදාළයි, ජීවිතයටත් අදාළයි. ඉතා වැදගත් පාඩමක්. අපේ ශරීර අභ්‍යන්තරය තුළ තියෙන විශාලතම අවයවය අක්මාව ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. අපේ ආරාධනෙන් අද සහභාගී වන ගුරු මණ්ඩලය හඳුනා ගනිමු. අපි ගෞරවනීය ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා අද ගුරුවරයෙක් හැටියට සහභාගී වන අපේ රටේ ප්‍රකට ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් අක්මා හා ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රොහන් සිරිවර්ධන මහත්මයා. ආයිබෝවන්. එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම ටෙලිවිෂන් ඉස්කෝලේ අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් අපේ ගුරුතුමා, අපේ රටේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමෙක් හැටියට කවුරුත් දන්නා හඳුනන තිස්ස ජනනායක ගුරුතුමා. ආයිබෝවන්. ආයිබෝවන්. අපි පාඩම පටන් ගමු. අපි අක්මාව ගැනයි කතා කරන්නේ. ඔව්. මම හිතන්නේ ඔබ හැමෝම දන්නවා අපි ITN ටෙලිවිෂන් ඉස්කෝලේ තුලින් අපි කතා කරා අපේ ශරීරයේ තියෙන විවිධ අවයව පිළිබඳව. පහුගිය වැඩසටහනක අපි ඇස ගැන කතා කරා. එතකොට ඊට කලින් කන ගැන කතා කළා, හෘදය ගැන ආදී වශයෙන් වකුගඩු ගැන ගොඩක් දේවල් ගැන කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අක්මාව නැත්නම් liver කියන එක. ඒතර මේ අවයව ගත්තාම අපේ හැම තියෙනවනේ. දැන් අපේ හැම ගත්තොතින් එහෙම හැම ගැනත් අපි එක වැඩසටහනක කතා කරා. හැම කියන එක තමයි මිනිසාගේ දේහයේ තියෙන ලොකුම අවයවය කියලා සලකන්නේ. මිනිසාගේ දේහයේ ලොකුම අවයවය. හැබැයි අපේ ඇඟ ඇතුලේ තියෙන හැම එළියෙන්නේ තියෙන්නේ. ඇඟ ඇතුලේ තියෙන අවයව වලින් ලොකුම අවයව අපි ඔකට කියන්නේ සාමාන්‍ය වචනේ අන්තරංග අවයව, internal organs. අන්තරංග අවයව වලින් තියෙන ලොකුම අවයවය තමයි අක්මාව. එතකොට ඔබට හිතෙනවා ඇති අපි මේ දැන් කතා කරලා තියෙන පොඩි පොඩි අවයව ගැන. ලොකුම අවයවයේ තියෙනවා අක්මාව. ඊළඟ ප්‍රශ්නේ තමයි අක්මාව තියෙන්නේ කොහේද කියන එක. ශරීරයේ කොයි හරියද කියන එක. එතකොට ඔබ දන්නවා සාමාන්‍ය විද්‍යාවෙදිත් මේ අපේ ශරීරය මේ වගේ බෙදන්න පුළුවන් මෙහෙම කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි උරස් කුහරයයි ඊළඟට උදර කුහරයයි කියන එක. එතකොට මේ උදර කුහරය බැලුවහම උදර කුහරේ ඉහළ පහළ කියලා ගන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්ත වම් පැත්ත කියලා ගන්න පුළුවන්. ඒතර අක්මාව තියෙන්නේ මේ උදර කුහරයේ මේ දකුණු පැත්තේ මේ දකුණු පැත්තේ ඉහළ කොටසේ තියෙන්නේ. එතකොට ඔබ තව අහලා ඇති මේ උරස් කුහරයයි උදර කුහරයයි වෙන්කරන්න තියෙනවානේ මහා ප්‍රාචීර පේශිය කියලා එකක්. ඒ මහා ප්‍රාචීර පේශිය කියන්නේ උදර කුහරයයි උරස් කුහරයයි වෙන්කරන මායිම. ඒ මායිමත් එකම යටින් තමයි මේ කියන අක්මාව තියෙන්නේ. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන් මිනිසාගේ අක්මාව පිහිටන්නේ මිනිසාගේ උදර කුහරයේ මහා ප්‍රාචීරයට වහාම පහලින් උදර කුහරයේ ඉහළ කොටසේ දකුණු පැත්තේ කියලා කිව්වනම් හරියටම හරි. එතකොට මේ පැත්තට දකුණු පැත්තට වෙන්න ඉහළ කොටසේ තමයි උදර කුහරය තුල අක්මාව තියෙන්නේ. අක්මාව සෑහෙන විශාල ලොකු ව්‍යුහයක්. ගොඩාක් ලොකු ව්‍යුහයක්. නිකන් ඔලිව් පාටට වගේ පේන විශාල අවයවයක්. මේ අවයවය බෙදිලා තියෙනවා liver lobes වලට. ඒ ලෝබ්ස් කියන එක බෙදලා තියෙනවා ලොබියුල් වලට. අපි සිංහලෙන් කියනවා නම් කණ්ඩිකා වලට බෙදලා තියෙනවා අක්මාව. එක කණ්ඩිකාවක් ඇතුලේ අණු කණ්ඩිකා රාශියක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් තියෙනවා අක්මාවේ කණ්ඩිකා 4ක්. ඒ කණ්ඩිකා 4න් මේ ඉස්සරහ පැත්තෙන් මේ පැත්තෙන් අක්මාව දිහා බැලුවොත් ඉදිරිපස්සෙන් බැලුවොත් දකින්න පුළුවන් වෙන්නේ අක්මාවේ දකුණු කණ්ඩිකාවයි වම් කණ්ඩිකාවයි කියන දෙක. එතකොට මේ අපර පැත්තෙන් බැලුවොත් පිටිපස්සෙන් පැත්තෙන් බැලුවොත් කණ්ඩිකා 4ම පේනවා. එතකොට මේ අක්මාවේ තියෙන සුවිශේෂතාවය අඳුනගන්න අපි හොයාගන්න ඕනි අක්මාවට තියෙන රුධිර සැපයීම. ඉතින් අපි බලමු අක්මාවට කොයි වගේ රුධිර සැපයීමක් තියෙනවද කියලා. දැන් හසන්ත මහත්මයා අපේ ඕනෑම අවයවයක් ගත්තාම මේ අවයවයකට අවයවයක් නඩත්තු කරන්න ඇහැ හරි කන හරි ඕනෙම අවයවයක් නඩත්තු කරන්න රුධිර සැපයීමක් ඕනි. ඒ රුධිර සැපයීමෙන් ඒ අවයවයට ඕනි කරන ඔක්සිජන් එතකොට ග්ලූකෝස් ඒවා ලබා දෙනවා. නැත්නම් අවයවය පවත්වාගෙන යන්න බෑනේ.
ඊට පස්සේ අවයවයේ භාවිතා කරපු රුධිරය ඒ කියන්නේ ග්ලූකෝස් අවයවයට අරන් ඔක්සිජන් අරන් භාවිතා කරපු රුධිරය ශිරා වලින් ආපහු එළියට ගෙනියනවා. ඒ කියන්නේ ධමනියකින් සපේනවා අවයවයට රුධිරය ශිරාවකින් අයින් කරනවා. ඒක තමයි සාමාන්‍ය විදිහ. හැබැයි අක්මාවේ ගත්තොත් එහෙම ඊට වඩා චුට්ටක් වෙනස් වෙච්ච රුධිර සැපයීමක් තියෙනවා. අක්මාවට තියෙනවා රුධිර සැපයුම් මාර්ග දෙකක්. ඒ කියන්නේ සාමාන්‍ය අවයවයකට තියෙන්නේ ධමනියකින් සපේනවා ශිරාවකින් අයින් කරනවා. මේ අක්මාවට තියෙනවා රුධිර සැපයුම් දෙකක්. ඒක පැහැදිලි කරගන්න මම මේ රූප සටහන භාවිතා කරන්නම්. දැන් බලන්න ඔබට පේනවා මේ ඇඳලා තියෙන ව්‍යුහයේ මේ දල සටහනක්. දැන් මේ ඇඳලා තියෙන්නේ අක්මාව මේ විදිහට. මේ තියෙන අක්මාව. දැන් මේ මෙහෙම පල්ලහැට යන මේ බටය මහා ධමනිය. ඕක පටන් ගන්න හෘදයෙන්. ඒ කොටස මං ඇඳේ නෑ. හෘදයෙන් පටන් අරගෙන මෙහෙම යනකොට එක එක අවයව වලට ඒකෙන් රුධිරය සපේනවා. ඒකෙන් සපයන්නේ මොන රුධිරයේද? මෙහෙම ඇවිත් මම පෙන්නන්නම් මෙහෙම ඇවිල්ලා මෙහෙම රුධිරය සපයන අක්මාවට. මේ සපයන රුධිරය ඔක්සිජන් සහිත රුධිරය තමයි සපයන්නේ. ඔක්සිජනේටඩ් බ්ලඩ් කියන එක තමයි මේක ඔක්සිජන් සහිත රුධිරය තමයි සපයන්නේ. එතකොට මෙතන මේ මහා ධමනියෙන් ඒ අක්මාවට යන ධමනිය අපිට හඳුන්වන්න පුළුවන් මෙහෙම යන ධමනිය. ඒකට කියන්නේ හෙපටික් ආටරි එහෙම නැත්නම් ඒකට කියන්නේ යාකෘතික ධමනිය කියලා. ඒකෙන් තමයි ඔක්සිජන් සහිත රුධිරය සපයන්නේ. ඒක එන්නේ හෘදයේ ඉඳන් එන්නේ. හෘදයේ ඉඳන් පටන් අරන් මේක දිගේ ඇවිල්ලා ඕම එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ආමාශය. අපි කන බොන ඒවා ටික ඔක්කොම යන ආමාශය. ඊට පස්සේ මේ තියෙන්නේ ආන්ත්‍ර. ඒ කියන්නේ ශුද්‍රාන්ත්‍ර. ඒවා තමයි ආහාර ජීර්ණය සිදු වෙන්නේ. එතකොට ඔබට පේනවද මෙන්න මේ ආමාශයෙන් පොඩි කේශනාලිකා ගොඩක් එකතු වෙලා ඒ වගේම මේ බඩවැල් වලින් පොඩි කේශනාලිකා ගොඩක් එකතු වෙලා හැදෙනවා මේ මෙහෙම තවත් රුධිර වාහිනියක්. එතකොට මේකෙන් අක්මාවට රුධිරය සපයනවා. දැන් බලන්න සැපයුම් මාර්ග දෙකයි. සාමාන්‍යයෙන් මේකෙන් 30ක් විතර වගේ ආසන්න ප්‍රමාණයක් රුධිර පරිමාවක් සපයනවා. මේකෙන් 70ක විතර වගේ රුධිර පරිමාවක් අක්මාවට සපයනවා. මේ දෙකේ වෙනස තියෙන්නේ මේක ධමනියක්. මේක යාකෘතික ධමනියනේ. මේකෙන් සපයන රුධිරයේ ඔක්සිජන් ගොඩාක් තියෙනවා. හැබැයි මේ රුධිර වාහිනියට කියන්නේ 아무තු නමක්. ඒකට කියන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාව. හෙපටික් පෝර්ටල් වෙයින් කියන එක. ඒකෙන් සපයන රුධිරයේ තියෙනවා ගොඩාක් පෝෂක ද්‍රව්‍ය. ඒ කියන්නේ ඇමයිනෝ ආම්ල තියෙනවා, මේද ආම්ල තියෙනවා, විටමින් තියෙනවා, ග්ලිසරෝල් තියෙනවා, කනිජායන තියෙනවා. ඒ ගොඩක් ಜಾති තියෙනවා. එතකොට දැන් ඔබ කල්පනා කරා ඒවා කොහෙන්ද එකතු වුනේ කියලා. ඇයි අපි කාපු ආහාර තියෙන්නේ? ඒ ආහාර හැම එකක්ම ජීර්ණය වෙලා ඒකේ තියෙන පෝෂක රුධිරයට උරා ගන්නවනේ. ඒ උරා ගන්න රුධිරය මේ වාහිනිය ඔස්සේ ඇවිල්ලා තමයි අක්මාවට දෙන්නේ. බලන්න ඒ තියෙන ග්ලූකෝස්, මේද ආම්ල, ඇමයිනෝ ආම්ල, එතකොට විටමින් ඒවා එකක්වත් ශරීරයේ අනිත් තැන් වලට දෙන්න කලින් මොකට දීලා දෙන්නේ? අක්මාවට දෙනවා. එතකොට මම මෙහෙම කියන්නම්. මෙතනින් සපයනවා වැඩිපුර රුධිර ප්‍රමාණයක් අක්මාවට මොකෙන්ද? යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන්. ඒකේ ඔක්සිජන් හැබැයි අඩුයි. මොකද ඔක්සිජන් අඩු මේකවල පාවිච්චි කරපු රුධිරයනේ. ඒ වුණාට පෝෂක වැඩි. මේ පැත්තෙන් සපයන රුධිරේ පෝෂක අඩුයි, ඔක්සිජන් වැඩි. එතකොට අක්මාවට විශාල පෝෂක සැපයීමක් සහිත රුධිර වාහිනියකින් රුධිරය සපයනවා යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන්. ඔක්සිජන් සහිත රුධිරය සපයනවා යාකෘතික ධමනියෙන්. දැන් මේ රුධිරේ අක්මාව තුල භාවිතා වෙනවා. ඒ භාවිතා වෙනකොට දැන් මෙහෙන් එන රුධිරේ ග්ලූකෝස් ගොඩාක් තියෙනවා නම් ඒ ග්ලූකෝස් ටික එකපාරට ශරීරයට යවන්නේ නැහැ. ඒ ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් කරලා තැම්පත් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට තමයි ග්ලූකෝස් ටික එළියට දෙන්නේ. එතකොට අක්මාවෙන් එළියට රුධිරය ගෙනියන්න රුධිර වාහිනියක් තියෙනවා. මේ තියෙන්නේ. රුධිර වාහිනියක් තියෙනවා. ඒකට කියන්නේ යාකෘතික ශිරාව. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දරුවෝ විභාගවලදී නම් හරි පරිස්සමින් මේවා මතක තියාගන්න ඕනේ.
මේක යාකෘතික ප්‍රතිහාර සිරාව. මේක යාකෘතික සිරාව. මේක යාකෘතික දමනිය. යාකෘතික දමනියෙන් ඔක්සිජනීකృත රුධිරය සපයනවා. යාකෘතික සිරාවෙන් ආහාර මාර්ගයෙන් උරාගත්ත පෝෂක සහිත රුධිරය සපයනවා. මේක ඇතුලේ ක්‍රියාවලිය වලට මේ රුධිරය භාවිතා කළාට පස්සේ මේකෙන් අයින් කරන රුධිරය යාකෘතික සිරාවෙන් මේකෙන් අයින් කරනවා. මෙතන ඉඳන් යනවා අදර මහා සිරාව කියලා එකක්. ඒ කියන්නේ අපේ ශරීරයේ පාදවල ඉඳන් මේ උඩ පැත්තට යන්නේ කොහොම මේක කොහාටද යන්නේ කියලා ගත්තොත් අපිට මේ පද්ධතියට උඩින් තව පද්ධතියක් පෙන්වන්න පුළුවන්. මම නිකන් ඊතල වලින් විතරක් පෙන්වන්නම් මේක ඇත්තටම යන්නේ මෙහෙම ගිහිල්ලා හෘදයට. ඒ හෘදයට ගිහිල්ලා හෘදයෙන් පෙනහැලිය වලට ගිහිල්ලා ඇවිත් ආපහු සම්බන්ධ වෙනවා මේකට. ඒතර මේ බලන්න රුධිරය ආපු විදිය මෙහෙම ඇවිල්ලා එහෙම නැත්නම් මෙහෙම එනවා ඇවිත් මේ පැත්තෙන් එකතු වෙලා ආපහු හෘදයට යනවා. ඉතින් ඕක තමයි රුධිර සංසරණ ක්‍රියාවලිය වෙන්නේ. එතකොට දැන් අපේ මාතෘකාව රුධිර සංසරණ පද්ධතිය නෙමෙයි ආක්මාව ගැනනේ. දැන් මා ඔබට කිව්වේ අක්මාවට රුධිර සැපයීමේ තියෙන විශේෂත්වය. අක්මාවට රුධිර සැපයුම් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකකින් ආහාර මාර්ගයෙන් උරාගත්ත පෝෂක විටමින් ಖನಿජ ද්‍රව්‍ය ග්ලූකෝස් තියෙන රුධිරය සපයනවා. මෙහෙන් ඔක්සිජනීකృత රුධිරය සපයනවා. ඒ සපයන රුධිරය අපේ පාදවල ඉඳන් මෙහෙම අරගෙන ගිහිල්ලා හෘදයට රුධිරය සපයන රුධිර වාහිනියක් කොහොම යනවනේ. ඒකට කියන්නේ අදර මහා සිරාව. මෙයා භාවිතා කරපු රුධිරය ටික එවනවා අදර මහා සිරාවට. එතකොට ඒකෙන් හෘදයට ගිහින් පෙනහැලි වලට යනවා. ඊට පස්සේ ඔක්සිජනීකృత වෙලා ආපහු මෙහෙන් එනවා. එහෙම තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා අක්මාව මේ අක්මාවේ රුධිර සැපීම සුවිශේෂයි. අපි කන කෑම බීම හැම එකකම මේ අපි කන කෑම බීම හැම එකකම තියෙන ජීර්ණය වෙලා රුධිරයට උරා ගන්න ද්‍රව්‍ය තියෙනවානේ. ඒ සේරම ටික අක්මාවට ගිහිලා තමයි යන්නේ. ඇඟේ අනිත් තැන් වලට යන්නේ. අක්මාව තමයි තීරණය කරන්නේ මොන ද්‍රව්‍ය රුධිරයට ඉස්සරහට යවනවද මොන ප්‍රමාණයෙන් යවනවද කියන එක අක්මාව තමයි තීරණය කරන්නේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔළුව රිදෙනවට පැරසිටමෝල් දෙකක් බිව්වා කියලා අපි හිතමු. මේ තියෙන්නේ. ඔන්න පැරසිටමෝල් දෙක. පැරසිටමෝල් පෙති දෙකක් බොනවා. දැන් මේක වැටෙන්නේ ආමාශයටනේ. වැටිලා ඒක දිය වෙනවා. ඔන්න දිය වෙනවා දිය වෙලා ඔබ දන්නවා මේකේ තියෙන පැරසිටමෝල් මෙන්න මේ රුධිරයට උරා ගන්නවා. දැන් ඔබ බලන්න ඒ පැරසිටමෝල් රුධිරයට උරා ගැත්තාම දැන් ඔළුව කැක්කුම තියෙන්නේ මෙහෙනේ. හරි? දැන් බීලා තියෙන්නේ ආමාශයටනේ. කොහොමද දැන් ඔළුවට යනකම් මේක යන්නේ? යන්න අවශ්‍ය තැනට. යන්නේ මේම ගිහිල්ලා ඉවරලා උරා ගන්නවා මෙන්න මේ යාකෘතික ප්‍රතිහාර ශිරාවට. අර පැරසිටමෝල් ටික රුධිරයට උරා ගන්නවා. උරාගෙන අක්මාවට යනවා. අක්මාවට ගිහිල්ලා අක්මාවෙන් යාකෘතික ශිරාවෙන් අදර මහා ශිරාවට ඇවිත් ඒකෙන් හෘදයට ඇවිත් හෘදයෙන් තමයි හිසට යනකම් යන්නේ. එතකොට ඉස්සෙල්ලා යන්නේ අක්මාවට අක්මාවෙන් උරා ගන්නවා උරාගෙන පෙරදුනා. ඉස්සෙල්ලා යන්නේ ආමාශයට ආමාශයෙන් රුධිර වාහිනිය වලට උරාගෙන ඒකෙන් අක්මාවට උරා ගන්නවා. ඊට පස්සේ තමයි දේහයට ගමන් කරන්නේ. ඉතින් අපි විශාල ප්‍රමාණයක් පැරසිටමෝල් බිව්වොතින් එහෙම નિયમિત මාත්‍රාව ඉක්මවා ඒකෙන් හානිය වෙන්නේ ආමාශයට නෙමෙයි. මොකද ආමාශයේ පොඩි වෙලාවයි තියෙන රුධිරයට උරා ගන්නවා. ඒක ගිහින් රැඳෙන්නේ කොහෙද? අක්මාවේ. ඒතර අක්මාවට ගොඩක් එකපාරට මේ ඖෂධය ආවොතින් එහෙම අක්මාව ඒක තේරුම් ගන්නේ විෂ සහිත සංයෝගයක් විදිහට. එයා ඒක පුළුවන් තරම් දුරට මේක රඳවගෙන බිඳ හෙලන්න ගන්නවා. ඒ බිඳ හෙලීමේදී අක්මාවේ සෛල වලට හානි සිද්ධ වෙන්න පුළුවන් වැඩිපුර ගියොත්. දැන් මධ්‍යසාර භාවිතා කළත් ඒ වගේම තමයි. ඔබ දන්නවා ඕනෙකට වඩා මධ්‍යසාර භාවිතා කළොත් ආමාශයට වඩා හානි සිද්ධ වෙන්නේ අක්මාවට බව. සිරෝසිස් කියලා අපි කතා කරන්නේ. ඒතර ඒකට හේතුව මධ්‍යසාර මේකට වැටුනහම මේ රුධිරයට උරා ගැත්තාම ඒ රුධිරය ටික ගිනියන්නේ ඉස්සර වෙලාම අක්මාවට. දැන් ඔය මධ්‍යසාර භාවිතා කරපු එක්කෙනා ඉන්නවනේ. එයාට ඕන කරන තත්ත්වය ලැබෙන්නේ මේ මධ්‍යසාර රුධිරය ඔස්සේ මොළයට ගියාම. දැන් මොළයට යන්න කලින් යනවා අක්මාවට. අක්මාව තීරණය කරනවා මේක ශරීරයට හොඳ ද්‍රව්‍යයක් නෙමෙයි කියලා. ඒකින්ද අක්මාව අර මධ්‍යසාර පුළුවන් තරම් බිඳහෙලනවා. බිඳහෙල්ලා හෘදය හරහා මොළයට යන එක වළක්වනවා. නැත්තම් අඩු කරනවා. එතකොට මධ්‍යසාර
වලට කැමති එක්කෙනාට ඒකේ තත්ත්වය ඇති වෙන්නේ මොළයට ගියාමනේ. එතකොට එයා මොකද කරන්නේ? තව මද්යසාර ටිකක් බොනවා අක්මාවට බිඳහෙලා ගන්න බැරි ගන්නට. බැරි ගන්නට ආවහම බිඳහෙලන්න බැරුව යන ටික ගිහින් තමයි අර බලාපොරොත්තු වෙන තත්ත්වය ඇති වෙන්නේ. ඒතර කාලය තිස්සේ මෙහෙම යනකොට මේ සෛල අක්මාවේ සෛල මේ මද්යසාර බිඳහෙලන්න try කළා අක්මා සෛල විනාශ වෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි අපි විශේෂයෙන්ම දැනගන්න ඕනි. මං හිතන්නේ මේකේ තව ගොඩාක් පැති පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව අපේ මහාචාර්යතුමාට කතා කරන්න ගොඩාක් අත්දැකීම් ඇති අපිට වඩා. අපි ඊළඟ කොටසට යමු. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හොඳයි. තිස්ස ජන්නාය ගුරුතුමා අපට පැහැදිලි කළ අක්මාවේ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව. දැන් මිනිසුන්ට අක්මාවක් තියෙනවා. සත්තුන්ටත් අක්මාවක් තියෙන්න එපාය. ඔය කියාපු විදිහට මද්යසාර පාවිච්චි කරන්නේ අපි දන්න විදිහට සත්තු පාවිච්චි කරනවද දන්නෙත් නැහැ. ඉතින් සත්තුන්ගේ අක්මාවට වෙන්නේ මොනවද කියලාත් කතා කරන ඊට කලින් මිනිසුන්ගේ අක්මාවට වෙන්නේ මොකද කියලාත් කල්පනා කරන්න එපාය නේද? හොඳයි. මහාචාර්යතුමා මේ අක්මාවේ නිරෝගීතාවය රැක ගැනීම කොයිතරම් වැදගත්ද? මේක අක්මාව නරක් වුණොත්, සුළු වශයෙන් නරක් වුණොත්, මහා පරිමාණයෙන් නරක් වුණොත් ජීවිතේට මොකද වෙන්නේ? අපි ඒ ගැන කතා කරමු. ඔව්. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අක්මාවෙන් ප්‍රධාන වශයෙන් කරන කාර්ය තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි සමහර ද්‍රව්‍ය අපි ඇඟට ආවයින් පස්සේ ඒවා මෙටබොලිසම් එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට වෙනස් කරගන්න එක. ඒක එක කාර්යයක්. දෙවෙනි එක තමයි සමහරක් වෙලාවට අපේ ඇඟේ ඒ හදන සමහරක් සංඝටක අපි ස්ටෝක් කරලා තියාගෙන එහෙම නැත්නම් ගබඩා කරලා තියාගන්න එක. දෙවෙනි කාර්යය. තුන්වෙනි කාර්යය තමයි අපිට අවශ්‍ය නැති දේවල් සමහරක් අපිට විස ද්‍රව්‍ය වෙන්න පුළුවන් අපේ ඇඟේ අවශ්‍ය නැති දේවල් එළියට දාන එක. එතකොට මේක තමයි ප්‍රධාන වශයෙන් අක්මාවේ කාර්ය මූලික වශයෙන්. හැබැයි මේ මොකක් හරි කාර්යයක වෙනසක් වුණොත් එහෙම අඩුවක් වුණොත් එහෙම රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේ තුන් ආකාරයටම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට අක්මාවේ ප්‍රධාන රෝග ලක්ෂණ ප්‍රධාන ප්‍රශ්න තමයි අක්මාව කියන්නේ ඉතා අපි ඉස්සෙල්ලා කතා කරා අක්මාව කියන්නේ ඉතා විශාල ඉන්ද්‍රියක්. ලොකු කැපැසිටි එකක් තියෙනවා. අපි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අක්මාවෙන් 80%ක් විතර විනාශ වෙනකන් රෝග ලක්ෂණ සමහරක් වෙලාවට මතුවෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි දකිනවා රෝගීන් ඉන්නවා පිළිකා රෝගීන් නැත්නම් අක්මාවේ ඒගොල්ලන්ගේ 80%ක් විතර ප්‍රමාණයක් විනාශ වෙලා. ඊටු 20%න් වැඩි රෝග ලක්ෂණයක් නැතුව ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. දැන් මේක තමයි ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට අක්මා රෝග ගොඩක් වෙලාවට අඳුර ගන්න තියෙන අපහසුතාවය තමයි මේගොල්ලන්ගේ රෝග ලක්ෂණ මතුවෙනකොට මේගොල්ලන් ගොඩක් ඒගොල්ලන්ගේ රෝගයේ තත්ත්වය ගොඩක් උත්සන්න වෙලා. ඒක තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට මේ රෝග ලක්ෂණ වාක්‍යෝගේ අපිට කීපයකට බෙදන්න පුළුවන්. සමහරක් වෙලාවට රෝගේ ඊටාත්ම උත්සන්න වුණොත් ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ අක්මාව අකර්මණ්‍ය වීමෙන් ඇති වෙන රෝග ලක්ෂණ. මේ මූලික අවස්ථාවේ රෝග ලක්ෂණක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි දකින්නේ අක්මාව අපි ඉස්සෙල්ලා කතා වුණා අක්මාව තියෙන්නේ අපේ උදර කුහරයේ ඉහළ දකුණු පැත්තේ. එතකොට මූලිකව දකින්න රෝග ලක්ෂණයක් තමයි මේ පැත්තේ කැක්කුම වේදනාවක් හට ගැනීම. රෝග ලක්ෂණ අපිට ප්‍රධාන වශයෙන් දෙපැත්තකට ගන්න පුළුවන්. සමහර රෝගීන් ඉන්නවා අක්මාව ඊ타ත්ම තදින් අකර්මණ්‍ය වෙලා එහෙම නැත්නම් liver failure අකර්මණ්‍ය වෙලා ඒගොල්ලන්ට රෝග ලක්ෂණ මතුවෙනවා. ඒක කොටාශ. තවත් රෝගීන් ඉන්නවා මේගොල්ලන්ගේ ඇත්තටම මූලික රෝග ලක්ෂණ. හැබැයි මේ මූලික රෝග ලක්ෂණ හරිම මේ අක්මාවට විතරක්ම බලපාන රෝග ලක්ෂණ නෙවෙයි. අපි ඉස්සෙල්ලා කතා වුණා අක්මාව තියෙන්නේ කෙනෙක්ගේ උදර කුහරයේ දකුණු පැත්තේ ඉහළම කොටසින් කියලා. මේ පින්තූරේ ගත්තොත් එහෙම දකුණු පැත්තේ ඉහළම කොටසින්. ඒතකොට අක්මාවේ සාමාන්‍ය කෙනෙක්ගේ අපිට මේ උදර කුහරය ගත්තොත් එහෙම අපිට ගොඩක් ඉන්ද්‍රියන් අපිට අතින් අල්ලන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අක්මාවේ තියෙන ප්‍රශ්නේ අක්මාව සාමාන්‍යයෙන් විශාල වෙලා නැත්තම් ඒක අපේ ඉලයට කුඩුවෙන් එහෙම නැත්නම් රිබ් කේජ් එකෙන් සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තියෙනවා. එතකොට ඒකත් එක ප්‍රශ්නයක් අපිට රෝග ලක්ෂණ පහුවෙලා අඳුර ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එතකොට මූලික රෝග ලක්ෂණ අපි දකින්නේ අක්මාවේ ආමාශය උදර කුහරයේ දකුණු පැත්තෙන් කැක්කුමක් හට ගන්න පුළුවන්. හැබැයි මේ ආකාරයකින් ඕන රෝගයකින් ඇති වෙන්න පුළුවන්. මේක අක්මාවට විතරක්ම පොදු වෙච්ච රෝග ලක්ෂණයක් නෙවෙයි. ඒතකොට ඒක තමයි මූලික රෝග ලක්ෂණයක් විදිහට අපි දකින්නේ. ගොඩක් වෙලාවට මේ අවස්ථාවේ අපි රෝගීන් අඳුර ගන්න නැහැ. මොකද ඒක එච්චරම ලෙඩාට බරපතල ගැටලුවක් නෙවෙයි වෛද්‍යවරයෙක් ළඟට එන්න තරම්. ඊළඟට තවත් සමහරක් වෙලාවට අපි දකිනවා තවත් මූලික රෝග ලක්ෂණයක් තමයි ඇස් කහ වෙන එක. ඇස් කහ වෙන එක
අක්මාවේ රෝග ලක්ෂණයක්, අක්මාව ආශ්‍රිත රෝග ලක්ෂණයක්. හැබැයි මේ රෝග ලක්ෂණේ වුණත් මතුවෙන්නේ අක්මාවේ සෑහෙන ප්‍රමාණයක් අකර්මණ්‍ය වුණාට පස්සේ. මූලික අවස්ථාවේදී අපි දකින්නේ නැහැ. ඒතර මේ දෙක තමයි මූලික රෝග ලක්ෂණ. ඊට අමතරව සමහරක් වෙලාවට අක්මාවේ පැසවීමක් ඇති වුණොත් එහෙම අක්මාට වෛරස් ඉන්ෆෙක්ෂන් එකක් එහෙම නැත්නම් ආසාදනයක් ඇති වුණොත් එහෙම උණ හට ගන්න පුළුවන්. හැබැයි ඉතින් උණ කියන්නේත් අපි දන්නවා ඕන රෝගයකින් මතුවෙන්න පුළුවන් රෝග ලක්ෂණයක්. ඉතින් මේ මූලික රෝග ලක්ෂණ තුනම අක්මාවට පොදු රෝග ලක්ෂණ නෙවෙයි. ඉතින් ඒක අපිට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මූලික අවස්ථාවේ රෝගයක් අඳුර ගන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. හැබැයි අනිත් කොටාසේ රෝගීන් තමයි ඒගොල්ලන් අක්මාව අකර්මණ්‍ය වෙලා හට ගන්න රෝග ලක්ෂණ. හැබැයි මේ රෝග ලක්ෂණ ඊටාත්ම ඇඟට දැනෙන රෝග ලක්ෂණ. කකුල් බඩේ දිමීම. අපි ඉස්සෙල්ලා කිව්වා අක්මාවේ එක ප්‍රධාන කාර්යයක් තමයි යම් යම් ද්‍රව්‍ය නිපදවා ගැනීම. එතකොට මේ අක්මාව අකර්මණ්‍ය වුණාම අපිට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඇඟේ හදාගන්න බැරි වෙනවා. ඒතර මේ ප්‍රෝටීන් හදාගන්න බැරි වීමේ එක ප්‍රතිඵලයක් තමයි ඇඟේ වතුර වැඩිපුර එකතු වෙන එක. ප්‍රධාන තැනක් තමයි බඩේ උදර කුහරයේ වතුර එකතු වෙනවා. සාමාන්‍යයෙන් අපි දකිනවා බඩ විශාල වශයෙන් ඉදිරියට නෙර ඇවිල්ලා බඩේ වතුර එකතු වෙන එක රෝග ලක්ෂණයක් අක්මාව සෑහෙන දුරට අකර්මණ්‍ය වුණාම. ඊළඟට ඒ වගේම මුළු ඇඟ පුරාම වතුර එකතු වෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණයක් තමයි කකුල් දෙක ඉදිමෙන්න ගන්නවා. ඒ වගේ මූණ ඉදිමෙන්න ගන්නවා. ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙනවා. ඊළඟට තවත් සමහරක් වෙලාවට උඩක් අක්මාව අකර්මණ්‍ය වුණාම ලේවාණේ ඇතිවීම. එතකොට ඒ වගේ වෙලාවට වෙන්නේ අක්මාව හරහා යන්න ඕන රුධිරය වෙනත් මාර්ගයකින් ගමන් කරනවා. එතකොට ඒ රුධිරය වහණය වීමක් ඇති වෙලා ඒගොල්ලන් ලේවමන යෑමක් ඇති වෙන්න පුළුවන්. මේ දෙවෙනි රෝග ලක්ෂණය. තුන්වෙනි රෝග ලක්ෂණ සමහරක් වෙලාවට ඒ කට්ටිය අක්මා ගොඩාක්ම අකර්මණ්‍ය වුණාම කල්පනාව මදි වෙන ගතිය. සමහරක් වෙලාවට මතකය අඩු වෙන්න ගන්නවා. සමහරක් වෙලාවට ඒගොල්ලන් සාමාන්‍ය ජීවිතය ගෙනියන්න බැරි තරම් කල්පනාව අඩු වෙන්න ගන්නවා. ඒතර මේ මං කිව්වේ අක්මාවේ ඊ타මාත්ම දරුණු විදිහට අකර්මණ්‍ය වුණාම ඇති වෙන රෝග ලක්ෂණ. තිස්සස ඉස්සෙල්ලා කිව්වා අක්මාව අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය කියලා. මේක කොටස් දෙකකට බෙදන්න පුළුවන් වම් පැත්ත සහ දකුණු පැත්ත. හැබැයි ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට අක්මාව දිහා අපි බලන විදිහ ඊටත් වඩා සංකීර්ණව බලනවා. එතකොට මේ වම් පැත්ත සහ දකුණු පැත්ත තව කුඩා කොටස් 8කට බෙදන්න පුළුවන්. එතකොට මේ හැම කොටසකටම ඒ කුඩා කොටසකටම විශේෂ වූ රුධිර සප්ලයි එකක් තියෙනවා. එහෙම නැත්නම් රුධිර සංසරණයක් තියෙනවා. එතකොට මේ හැම කොටසක්ම අපිට එළියෙන් නොපෙනුණා. අපිට මේ කොටස මේ අපි හිතමු අපි කියනවා අක්මාවේ පළවෙනි සෙග්මන්ට් එක. සෙග්මන්ට් 1 කියන කොටස. මේ කොටස විතරක් අපිට ඒ රුධිර සප්ලයි එක හොයලා අපිට අයින් කරන්න පුළුවන්. එතකොට මේ අක්මාවේ තියෙන අනිත් අතිවිශේෂ ලක්ෂණය තමයි අක්මාවට තියෙනවා නැවත වැවීමේ විශේෂිත හැකියාවක්. අපිට සාමාන්‍ය පුද්ගලයෙක්ගෙන් අක්මාවෙන් 80%ක් වුණත් අයින් කරලා දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. සාමාන්‍යයෙන් සති දෙකක් යනකොට සති 4ක් විතර වගේ යනකොට මේ පුද්ගලයාගේ අක්මාව පරණ ප්‍රමාණයටම වැවෙනවා. කියන්නේ ඕනෑම වයසක කෙනෙකුගේ වැවෙනවද එහෙම? සාමාන්‍යයෙන් තරුණ කෙනෙකුගේ මේ වැවීමේ හැකියාව ඉතාම වැඩි. වයස කෙනෙකු වුණත් තියෙනවා. තරුණ කෙනෙක්ගේ තරම් නැති වුණත් වයස කෙනෙකුගෙත් මේ හැකියාවම තියෙනවා. මේ ලක්ෂණය සාමාන්‍යයෙන් අපේ ඇඟේ අනිත් ඉන්ද්‍රියන් වල දකින්නේ නැහැ. ඉතින් මේ ලක්ෂණේ හින්දා ශල්‍ය වෛද්‍යවරයෙකුට පුළුවන් අක්මාවේ ඇති වෙන පිළිකා තත්ත්වයක් අපිට අපි කියන්නේ පොඩි ළමයෙකුට ක්ලේ ගුලියක් හම්බුනහම ඕන පැත්තකට හරවලා කරලා අපි එක එක රූපයක් හදා ගන්නවනේ. ඒ වගේ අක්මාවේ ශල්‍ය වෛද්‍යවරයෙකුට පුළුවන් ගොඩාක් නිර්මාණශීලී විදිහට මේ ශල්‍ය කර්මයක් සිදු කරන්න. මොකද මේ අක්මාව සෑහෙන ප්‍රමාණයක් අපිට කරදර නැතුව අයින් කරගන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරයේ තියෙන බොහෝ අවයව වලට ඔය වැඩේ කරන්න බෑ. ඒ කරන්න බෑ. මම හිතන්නේ ඒ කියන්නේ කපන්න වැවෙනවා. අපි සමහරක් වෙලාවට අපි ශල්‍ය වෛද්‍යවරු විදිහට අපි ස්ටේජස් කීපකින් කරනවා. මුලින් කොටසක් සෑහෙන කොටසක් කපනවා. කපලා ටිකක් වැවෙන්න කාලයක් දෙනවා. ආයෙ තව කොටසක් කපනවා. ඒ වගේ එහෙම කර අපිට ඊටාම අමාරු පිළිකා මේ තත්ත්වයක් වුණත් ස්ටේජස් කීපකින් මේක අයින් කරන්න හැකියාව තියෙනවා. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මහාචාර්යතුමා අපි මේ මද්යසාර භාවිතය ගැන සඳහන් කළා. මද්යසාර භාවිතයත් එක්ක බැඳිලා සමාජයේ සුලභව අහන්ට දකින්න ලැබෙන රෝග තත්ත්වයක් කියවෙනවා මේ සිරෝසිස් කියලා. හැබැයි ඉතින් මද්යසාර භාවිතා නොකරන සමහර අයටත් සිරෝසිස් හැදිලා තියෙනවා. මද්යසාර සහ අක්මාව අතර තියෙන සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. මේ ඉහළ තියෙන්නේ අපේ සාමාන්‍ය අක්මාව. සාමාන්‍ය කෙනෙක්ගේ නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මාව. බොහොම සුමට මතු පිටක් තියෙන රෝස පාට නැත්නම් රතු පාටට හුරු මතු පිටක් තියෙන තමයි අපි දකින්නේ සාමාන්‍ය අක්මාවක්. එතකොට මේ දකුණු පැත්තේ තියෙන්නේ සිරෝසිස් තත්වයට පත් වෙච්ච අක්මාවක්. බැලුවොත් එම් පේනේවි
කුඩා බිබිලි වගේ ඇති වෙලා තියෙනවා මේ මතු පිට. මේක තමයි සාමාන්‍ය සිරෝසිස් තත්ත්වයේ අක්මාව. හැබැයි සිරෝසිස් තත්ත්වය කාලයක් තිස්සේ පැවතුනොත් ඒ කෙනෙකුට සිරෝසිස් නිසා පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක පිළිකාමේ තත්ත්වයක් නෙවෙයි. අපි දකිනවා නිතර අපිට රෝගීන් ආවහම ලෙඩු හරි අකමැති කියන්නේ මට සිරෝසිස් රෝගය තියෙනවා කියලා. මොකද ඒගොල්ලෝ හිතනවා මේ සිරෝසිස් සමානයි මද්යසාරය කියලා. හැබැයි ලංකාවේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. අපි කරපු පරීක්ෂණ වලින් අපි දැකලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට 80%ක් සිරෝසිස් හැදෙන්නේ මද්යසාරය නිසා නෙවෙයි. හැබැයි ඒකෙන් මම කියන්නේ මද්යසාරය හොඳයි කියන එක නෙවෙයි. අපිට ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන් අපේ අක්මාවේ සිරෝසිස් තත්ත්වයට හේතුව අක්මාවේ තෙල් තැම්පත් වීම. ඔය බැලුවොත් මේ වම් පැත්තේ පින්තූරේ අර සාමාන්‍ය අක්මාවක් තමයි උඩින් තියෙන්නේ. වම් පැත්තේ තියෙන්නේ මේ අක්මාව තෙල් තැම්පත් වුණාම ඇති වෙන තත්ත්වය. මේ අක්මාව සාමාන්‍ය කෙනෙකුට වඩා ප්‍රමාණයෙන් විශාලයි. එතකොට කහ පාටයි. එතකොට මේක තමයි අපේ ලංකාවේ ප්‍රධානම රෝගය අක්මාව ආශ්‍රිත. ඒතර මේකේ තියෙන ප්‍රශ්නය තමයි මේ ෆැටි ලිවර් අපි කියන්නේ. අක්මාවේ තෙල් තැම්පත් වීම. මේක ඇත්තටම ඊ타මත්ම දරුණු තත්ත්වයක්. මොකද අපිට රෝග ලක්ෂණ මතුවෙනකොට අක්මාව නරක් වෙලා එහෙම නැත්නම් සිරෝසිස් තත්ත්වයට පත් වෙලා ඉවරයි. මේ මූලික අවස්ථාවේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය තමයි මේ තෙල් තැම්පත් වීම. එහෙම නැත්නම් ෆැටි ලිවර් කියන තත්ත්වය අපේ ජනගහනය ගත්තොත් එහෙම විශාල වශයෙන් මේ නගරාශ්‍රිත ජනතාව ගත්තොත් එහෙම 50%කට විතර තරුණ පරපුරට තියෙනවා. හේතුව තමයි අපි දන්නවා අපේ ඉස්සර මිනිස්සු ඒගොල්ලෝ ලොකු බත් පිඟානක් කෑවා. ඒ බත් පිඟානත් එක්ක කන්දක් වගේ බත් පිඟානක් කාලා උදේ ඉඳන් හවස වෙනකම්ම මහන්සිලා වැඩ කරා. හැබැයි අපි දැන් කරන්නේ අපි තාමත් ඒ ප්‍රමාණයම කනවා. අපි එහෙමනම් ඊටත් වඩා සමහරක් වෙලාවට ඔය අතරත් ගිහිල්ලා මොනවා හරි ෆාස්ට් ෆුඩ් එකක් කනවා නැත්නම් තෙල් කෑමක් කනවා ඊටත් වඩා කනවා කාලි කරලා එක තැනකටලා වාඩිලා ඉන්නවා. එතකොට මේ අපිට ඇඟට අරගන්න ශක්තිය ගිහිල්ලා තැම්පත් වෙනවා අක්මාවේ තෙල් විදිහට. මේ දේ විදිහට. එහෙම නැත්නම් ෆැටි ලිවර්. එතකොට මේක තමයි ප්‍රධාන හේතුව. එතකොට මේ ජීවන රටාවේ වෙනස් වීම තමයි අපිට ප්‍රධාන බලපාන හේතුව මේ ෆැටි ලිවර් තත්ත්වය ඇති වෙන්නේ. ඒතර මේක ඊළඟ ප්‍රශ්නය තමයි මේක ඉතාමත් කොමන්. එහෙම නැත්නම් ඉතාමත් සුලභයි. අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට මේ කට්ටියක අක්මාව ටිකින් ටික දුර්වල වෙලා ගන්නවා. හැමෝටම වෙන්නේ සාමාන්‍යයෙන් 50%ක් මං කියේ ජනතාවට මිනිසුන්ට තියෙනවා කියලා ෆැටි ලිවර් එක. ඒතර මේකෙන් ඉතාමත් සුළු කොටසක් 1%කට විතර තමයි මේ සිරෝසිස් හැදෙන්නේ. හැබැයි ලොකු ප්‍රමාණයක් මිනිස්සුන්ට මේකට මූලිකව බලපාන තියෙන නිසා අන්තිමට සෑහෙන ප්‍රමාණයක් ලෙඩ්ඩු සිරෝසිස් ලෙඩ්ඩු මේ ෆැටි ලිවර් නිසා ඇති වෙනවා. එතකොට හැබැයි සිරෝසිස් තත්ත්වයට පත් වුණාට පස්සේ අපිට මේකට ප්‍රතිකාරයක් නෑ අක්මා බද්ධ කිරීමක් ඇරෙන්න. හැබැයි නමුත් අපි මූලික අවස්ථාවේ මේක අඳුරගෙන දැනගෙන අපේ ජීවන රටාව වෙනස් කරොත් එimhe සම්පූර්ණයෙන්ම මේක අපි ෆැටි ලිවර් කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන්. ඔබ සඳහන් කළා අක්මාව ලෙඩ වෙලාද කියලා දැනගන්න රෝග ලක්ෂණ කීපයක් පිළිබඳව සඳහන් කරලා අපේ අක්මාව හොඳින් තියනවාද කියලා. ඊට අමතරව වෛද්‍ය පරීක්ෂණ මගින් දැන් ඔබ සඳහන් කළා නේ ෆැටි ලිවර් කියලා යම් වෛද්‍ය පරීක්ෂණ මගින් මේ තත්ත්වය දැනගන්න පුළුවන් නේද? වෛද්‍ය පරීක්ෂණ මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කළොත් වටිනවා. ඔව් අපිට ෆැටි ලිවර් කියන තත්ත්වය අඳුරගන්න ලේසිම පරීක්ෂාව අල්ට්‍රාසවුන්ඩ් සරල පරීක්ෂාවක්. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් ඉතාම ලේසියෙන් අපිට අඳුරගන්න පුළුවන් මේ ෆැටි ලිවර් තියනවාද කියන එක. ඊට අමතරව අක්මාවේ ගෙඩි එහෙම නැත්නම් අපිට පිළිකාමේ තත්ත්වයන් මේ වගේ තත්ත්වයන් ලේසියෙන්ම මේ සරල පරීක්ෂාවක් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවකින් අඳුරගන්න පුළුවන්. ඊට අමතරව අපි මූලික පරීක්ෂා වලින් පසුව අපිට පුළුවන් ලේ පරීක්ෂණයක් මගින් අක්මාවේ යම්කිසි විනාශ වීමක් තියෙනවා සෛල විනාශ වීමක් තියෙනවද කියලා බලා ගන්න අපිට ලේ පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතකොට ඒ තමයි මූලික පරීක්ෂණ. liver function කියන්නේ රුධිර පරීක්ෂාවක්. අක්මාවේ ඒක අපි බලන්නේ අක්මාවේ මොන හරි සෛල විනාශ වීමක් වෙලා තියෙනවද කියන එක තමයි බලන්නේ. liver function test කියලා ඇත්තටම කිව්වට ඒක බලන්නේ ෆන්ක්ෂන් එක බලන්නේ ඒ සෛල වල මොන හරි වෙනස් වීමක් තියෙනවද කියන පැත්තෙන්. මහාචාර්යතුමා SGPT SGOT කියන පරීක්ෂණ මගින් මොනවද බලන්නේ? ඔව් SGOT SGPT කියන්නේ එන්සයිම දෙකක්. මේ දෙකම තියෙන්නේ අක්මා සෛල ඇතුලේ. එතකොට මේ අපේ රුධිරයේ මේක වැඩි වෙලා කියලා කියන්නේ මේ එන්සයිම දෙක අපේ අක්මා සෛල වල මොකක් හරි විනාශ වීමක් වෙලා ඒක රුධිරයට නිදහස් වෙලා. ඒකෙන් කියන්නේ අක්මා සෛල විනාශ වීමක් තියෙනවා කියන එක තමයි කියන්නේ. සමහරට తాවකාලිකව මේ මට්ටම වැඩි වෙන්න බැරිද? වැඩි වෙලා අඩු වෙන අවස්ථා නැහැ. වැඩි වෙලා අඩු වෙන්න පුළුවන්. මේක ඊ타මත්ම ලොකු රේන්ජ් එකක් තියෙනවා. එතකොට කෙනෙක්ගේ අපි තුන් සරල වැඩිවීමක් මට්ටම 10කින් 15කින් 20කින් වගේ වැඩි වුණා කියලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඒ වගේ දෙයක් අපිට සමහරක් වෙලාවට අපේ කෑමක් පොඩ්ඩක් වෙනස් වුණත් වෙන්න පුළුවන්.
හැබැයි අපි හිතමු සමහරක් වෙලාවට සමහර රෝග ලක්ෂණ වලින් දහස් ගාණට වැඩි වෙනවා. ඒතර මේක ඇත්තටම එහෙම සරලව අපිට ඉන්ටර්ප්‍රිට් කරගන්න අමාරුයි. ඒක අපි ලෙවල් එක අනිත් රෝග ලක්ෂණ එක්ක සංසන්දනය කළා තමයි අවසාන නිගමනයකට එන්නේ. හැබැයි වැඩිමෙන් අපිට කියන්න පුළුවන් සෛලවල විනාශ වීමක් තියෙනවා කියන එක. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අක්මාව ගැන අප කතා කරමින් ඉන්නේ. අක්මාවේ බාහිර ව්‍යුහය ගැන අපි කතා කරා. අභ්‍යන්තර ව්‍යුහය ගැන ටිකක් කතා කරන්න ඕන. තිස්ස ජනනායක ගුරුතුමා. වසන්ත මහත්මයා අක්මාවේ අභ්‍යන්තර ව්‍යුහය ගත්තොත් ඒකේ සංකීර්ණ අභ්‍යන්තර ව්‍යුහයක් තියෙනවා. මම හිතන්නේ මේක නිකන් ඇත්තටම මේවා කොහොමද ඉබේ හැදුනේ කියලාත් හිතාගන්න බැරි තරම් පුදුමාකාර සංකීර්ණයි. අපිට මේ සංකීර්ණ ව්‍යුහය සරලව නිරූපණය කරන එකත් කොච්චර සාධාරණද කියලාත් හිතෙනවා. ඉතින් ඒ වුණාට අපි අර අධ්‍යයනය සඳහා අපි එහෙම ඇඳලා පෙන්නනවා. දැන් ඇත්තටම ඔබට මතක ඇති මම අක්මාවේ බාහිර ව්‍යුහය ගැන කියනකොට කිව්වනේ අක්මාවේ තියෙනවා කියලා කණ්ඩිකා. ඒතර ඒ කණ්ඩිකා ගත්තොතින් මෙහෙම දැන් මෙන්න මෙහෙම කොටස් දෙකක් තියෙනවා. මේ පැත්තෙන් බලපුවාම පේන මේක දකුණු කණ්ඩිකාව මේක වම් කණ්ඩිකාව කියලා. ඔය අක්මාවේ කණ්ඩිකා 4ක් තියෙන නිසා තමයි අක්මාවේ කොටසක් කෙනෙකුට තව කෙනෙකුගේ අක්මාව මුළුමනින්ම විනාශ වුණොත් දන් දීම කරන්න පුළුවන් වෙන්නේ. අක්මාවක කොටසක් තමන්ගේ අක්මාවේ කොටසක්. මම හිතන්නේ මම ඒක ගැන කතා කරන එක කිසිසේත් සුසු වෙන්නේ නැහැ. අපේ මහාචාර්යතුමා ඒ ගැන අසල දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමා ඒව ගැන පැහැදිලි කරයි. එතකොට දැන් මේ අපි මෙන්න මේ ටික ගමුකෝ. අපි මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ටික එක අක්මා කණ්ඩිකාවක් කියලා ගමුකෝ අපි. ලෝබ් එකක්. ඒ ලෝබ් එක කියන එක ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ කුඩා සඩස්රාකාර යුනිට්ස් නැත්තම් ඒකක මහා ගොඩක් දකින්න පුළුවන්. හැබැයි මේවා මේ කුඩා ඒකක අපේ පියවියසින් දකින්න හම්බ වෙන්නේ නැහැ. අක්මාව කපලා බැලුවට එහෙම පේන්නේ නැහැ. අපිට පේන්නේ අක්මාව හැම තැනම එක වගේම තමයි පේන්නේ. මෙන්න මේ වගේ ලෝබ්ස් මෙන්න මේ වගේ ලොබියුල්ස් දකින්න ලැබෙනවා. ඒවට අපි කියන්නේ අක්මා අනුකණ්ඩිකාවක් කියලා. ලොබියුල්. මේ සම්පූර්ණ මේක ගත්තොත් ලෝබ් එකක්. ඒ කියන්නේ අක්මා කණ්ඩිකාවක් හැදිලා තියෙන්නේ ලක්ෂ ගාණක් liver lobules නැත්නම් අක්මා මේ අනුකණ්ඩිකා කියලා අපි ඒවට කියන්නේ. අක්මා අනුකණ්ඩිකා වලින්. ඒතර මම කලින් අවස්ථාවේදී ඔබට පැහැදිලි කළා මතකයිනේ අක්මාවට රුධිර සැපීමක් තියෙනවා කියලා. මේ තියෙන්නේ යාකෘතික දමනය, මේ තියෙන්නේ යාකෘතික ප්‍රතිහාර ශිරාව, මේ තියෙන්නේ යාකෘතික ශිරාව. මේකෙන් අක්මාවට රුධිරය සපයනවා, මේකෙන් අක්මාවට රුධිරය සපයනවා, මේකෙන් අයින් කරනවා. එතකොට මේ හැම liver lobule එකක් නැත්නම් හැම අනුකණ්ඩිකාවක් ගත්තොත් ඒක සඩස්රාකාරයි අන්වීක්ෂයෙන් පේන්නේ. ඒක වටේට මේ යාකෘතික දමනීය ශාඛාවකුත් තියෙනවා. යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවකුත් තියෙනවා. ඒ වගේම මම මේක ඔබට ඇඳලා පෙන්නන්නම් මෙහෙම තවදුරටත් පැහැදිලි වෙන්න. මෙන්න මේ මැද ඉඳන් පටන් ගන්නෙ මෙන්න මෙහෙම මේ විදිහට මේ පටන් ගන්න එකට කියන්නේ අපි මධ්‍ය ශිරාව කියලා. එතන ඉඳන් නැත්නම් සෙන්ට්‍රල් වෙයින් එතන ඉඳන් තමයි මෙහෙම සම්බන්ධ වෙන්නේ. එතකොට මේක මම මේ එක ලොබියුල් එකක් කරන් ලොකු කරලා ඔබට ඇඳලා පෙන්නන්නම් මෙන්න මේ එක ලොබියුල් එකක් ලොකු කරලා මෙහෙම. එක ලොබියුල් එකක් ලොකු කරලා ඇඳලා පෙන්නන්නම් මේ විදිහට. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේකේ ලස්සන ආකිටෙක්චරල් ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ හරි ලස්සන මේක ඇත්තටම කියනවා නම් ත්‍රිමාන ව්‍යුහයක්. ඉතින් අපි මේ ද්විමාන තලයක තමයි මේක ඇඳලා පෙන්නන්නේ. මේකෙන් 100%ක්ම අපිට පැහැදිලි කරන්න බෑ. නමුත් මූලික ස්වභාවය පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර මම මෙතන ඇඳලා පෙන්නන්නම් මේ මම කියවනේ මේ අනුකණ්ඩිකාව කියන එක සඩස්රාකාර හැඩයක් තියෙනවා කියලා. මේ වගේම ලක්ෂ ගාණක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා මෙන්න මෙතන තියෙනවා මධ්‍ය ශිරාව කියලා එකක් මේ තියෙන්නේ. මධ්‍ය ශිරාව. ඒ මධ්‍ය ශිරාව දෙසට පිහිටලා තියෙනවා අක්මා සෛල මේ තියෙන්නේ. මේවා ඔක්කොම අක්මා සෛල. නැත්තම් අපි ඒවට කියනවා හෙපටොසයිට්ස් කියලා. හෙපටොසයිට්ස් අක්මා සෛල. ඒ අක්මා සෛලයක් නිකන් ඝනාකාර හැඩයක් තියෙන්නේ. ඕ දෙක අපේ දූල පුතාලා උසස් පෙළදී එහෙම පටලවා ගන්නවා. අක්මා සෛලයක් සඩස්රාකාර වේ කියලා දෙනවා.
සඩස්රාකාර කියන මේ වචනේ නිතර අහලා පුරුදුයි. ඒක නිසා ඒක හරි කියලා හිතනවා. නමුත් සඩස්රාකාරයි කිව්වේ අක්මා අනුකණ්ඩිකාව. ඒක හැදිලා තියෙන්නේ කෝටි ගාණක් අක්මා සෛල වලින්. අක්මා සෛලය තනියම ගත්තොත් මේක ගත්තොත් ඝනාකාර හැඩයක් තියෙන්නේ. අනුකණ්ඩිකාව තමයි සඩස්රාකාර හැඩයක් තියෙන්නේ. දැන් මම ඔබට කිව්වනේ මේ යාකෘතික දමනියේ ශාඛා මේ හැම කෝනර් එකකම තියෙනවා කියලා මේකේ. මම ඇඳගෙන යන්නම් මෙහෙම. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ මෙන්න මේ ශාඛාව තමයි මම මේ ඇඳේ. මේ අතර කැපුණාම මේ හැම කෝනර් එකකම මේකේ හැම මුල්ලකම මෙහෙම තියෙනවා. මෙහෙම ඒ අර මෙතන රතු පාටින් මං ඇඳ යාකෘතික දමනියේ ශාඛාවක් මේ විදිහට මේ තියෙන්නේ. යාකෘතික දමනි ශාඛාවක් මේ තියෙන්නේ. මෙතන තියෙනවා ආයෙ මෙතනක් තියෙනවා. ඊළඟට ඔය හැම කෝනර් එකකම තියෙනවා මෙන්න මේ යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවක් මෙහෙම. මේ තියෙන්නේ. යාකෘතික ප්‍රතිහාර ශිරාවේ ශාඛාවක් තියෙනවා මෙහෙම. මේ තියෙන්නේ ඒක. මෙහෙම. ඕන්න. හරි. දැන් ඔබට මම කිව්වා මේ යාකෘතික ප්‍රතිහාර ශිරාවෙන් එන්නේ මේකෙන් එන්නේ පෝෂක සහිත රුධිරය. මේකෙන් එන්නේ ඔක්සිජන් සහිත රුධිරය. එතකොට මෙතන ඔබට පේනවා ඇති මෙහෙම තියෙනවානේ අක්මා සෛල පේලියක්. ආයෙ මෙහෙම පේලියක් තියෙනවා. එතකොට මෙන්න මෙතන මම මේක වෙනම පාටකින් දාන්නම් ඔබට. මෙන්න මෙතන ගත්තොත් මෙතන කුහරයක් තියෙන්නේ. මෙන්න මේ කුහරය පිරීලා තියෙන රුධිරයෙන්. එතෙන්ට රුධිරය එන විදිහත් මම දාන්නම්. මෙන්න මේකෙන් තමයි මේකට රුධිරය සපයන්නේ. ඔන්න ඔහොම. එතකොට මේකෙනුත් රුධිරය සපයනවා මේ. මේකෙනුත් රුධිරය සපයනවා. ඔන්න ඔය ආකාරයට. එහෙම රුධිරය සපයපුවාම මේක දිගේ රුධිරය. ඒ කියන්නේ මෙන්න මේ කුහරය දිගේ රුධිරය මෙහෙම තියෙනවා. ඇවිල්ලා මෙතෙන්ට එනකන් ගලාගෙන එනවා. එතකොට මම අර ඔක්සිජන් විමුක්ත රුධිරයත් මේකෙන් එන හින්දා ඒකෙනුත් ටිකක් දාන්නම් මෙහෙම. ඔන්න රුධිරය ගලාගෙන එනවා. දැන් පැහැදිලි ඇති. ගලාගෙන එනවා කියන්නේ මෙහෙම මේක දිගේ මෙහෙම එනවා රුධිරය මේ විදිහට. මේක ඇතුලෙන්. මෙන්න මෙහෙම. මේකෙනුයි ඇවිත්. එතකොට ඔබට තේරෙනවා ඇති රුධිරය මෙහෙම ගලාගෙන එනකොට මෙන්න මේ රුධිරය ගලාගෙන යන මෙන්න මේ කුහරයට කියනවා මේ කොටසට කියනවා අක්මා කෝටරාභයක් කියලා. අක්මා කෝටරාභය. එතකොට මේ අක්මා කෝටරාභයේ දිගේ රුධිරය ගලාගෙන ගිහිල්ලා මේ මධ්‍ය ශිරාවට එනවා. මෙන්න මේ මධ්‍ය ශිරාවෙන් රුධිරය එළියට අරන් යනවා. ඒ කියන්නේ අක්මාවෙන් එළියට. ඒ කියන්නේ මම මෙතන පෙන්නුවේ මේ. දැන් මේ හැම අනුකණ්ඩිකාවකටම වටෙන් මෙහෙම රුධිරය ගලාගෙන එනවා. මැදට එනවා ඒ රුධිරය. මේකෙන් ඒ රුධිරය එකතු කරන් එළියට ගෙනියනවා. මේක හරි ලස්සන ප්ලෑන් එකක්. එතකොට දැන් මේ රුධිරය ගලාගෙන එන පාර තියෙනවානේ. මේ පාරේ දෙපැත්තේ ඉන්නේ කවුද කියලා බලන්න මේ. ඒ කවුද ඉන්නේ? අක්මා සෛල, හෙපටොසයිට්ස්. එයාලා මොකද කරන්නේ? මේ රුධිරයේ තියෙන ද්‍රව්‍ය ප්‍රයෝජනෙට ගන්නවා. මේ තියෙන්නේ. මේ රුධිරයේ තියෙන ද්‍රව්‍ය ප්‍රයෝජනෙට ගන්නවා. මෙයාටත් එහෙම ගන්න පුළුවන් ඔය විදිහට. ඔය මට කියන්න රුධිරයේ තියෙන මොනවද එයාලා ප්‍රයෝජනෙට ගන්නෙ? ඇයි මේ රුධිර වාහිනියෙන් එනවනේ ඔක්සිජනීකృత රුධිරය. ඒක මේ සෛල විසින් තමන්ගේ පරිවෘත්තිය පවත්වාගෙන යන්න ගන්නවා. ඒතර මෙතනින් එනවනේ ඇමයිනෝ අම්ල, මේද අම්ල, ග්ලිසරෝල්, විටමින්, khනිජ, ග්ලූකෝස් ඒවා ඔක්කොම අක්මා සෛල තමන්ගේ සෛලය අසර ගන්නවා. අරගෙන දැන් මම එකක් කතා කරන්නම්. ග්ලූකෝස් කියන එක ගත්තොත් ඒ ග්ලූකෝස් වලින් එයා ශක්තිය ලබා ගන්නවා. වැඩිපුර ග්ලූකෝස් තියෙනවා නම් ග්ලයිකොජන් බවට පත් කරලා සෛලය ගබඩා කරගන්නවා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට රුධිරය යනකොට මෙතනින් ගොඩාක් වැඩිපුර රුධිරය තිබුණට මෙතනින් ගොඩාක් වැඩිපුර රුධිරයේ ග්ලූකෝස් තිබුණට මෙතෙන්ට යනකොට අනවශ්‍ය තරම් ග්ලූකෝස් නැහැ. හේතුව මේ සෛල විසින් වැඩිපුර තියෙන ටික ගන්නවා. යම් දවසක රුධිරයේ ග්ලූකෝස් මදි වෙච්ච වෙලාවකට ඒ ටික අපව දෙනවා. එහෙනම් මේකෙන් අනිත් පැත්තට දෙන්න පුළුවන් જાති තියෙනවා. ඒ කියන්නේ මෙයා මේ රුධිරයට දෙන જાතිත් තියෙනවා මෙහෙම. මේ පැත්තට. ඔහොම. ඒ කියන්නේ රුධිරයෙන් යම් ද්‍රව්‍ය ගන්නවා රුධිරයට යම් ද්‍රව්‍ය දෙනවා මෙහෙම. එහෙම දෙන ද්‍රව්‍ය විදිහට ගත්තොත්
රුධිරයේ ග්ලූකෝස් හිඟ වෙච්ච වෙලාවක මේ සෛල වලින් ග්ලයිකෝජන් ගබඩා කරපු ඒවා ග්ලූකෝස් කරලා රුධිරයට දෙනවා. අපිට බඩගින්න ඉන්න වෙච්ච වෙලාවක එහෙම ශරීරේ පවත්වාගෙන යන්න. ඊට අමතරව විටමින් වර්ග මේකේ තිබිච්ච ඒවා මේකට දෙනවා. ඊට අමතරව තව ගත්තොත් ඔබ දන්නවා ඇති රුධිරයේ තියෙනවා ප්ලාස්ම ප්‍රෝටීන කියලා જાතියක්. ඒකෙන් ප්‍රධාන වශයෙන් වැදගත් වෙන එක තමයි ඇල්බියුමින්. ඇල්බියුමින් හදලා රුධිරයට දෙන්නේ මෙන්න මේ liver cells වලින් නැත්තම් මේ hepatocytes වලින් නැත්තම් අක්මා සෛල වලින්. එතකොට ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට රුධිරය එනකොට මෙතන සංයුතියට වඩා මෙතන රුධිරයේ සංයුතිය වෙනස් වෙනවා. හොඳයි. ඒ විදිහට මම ඒ රුධිරය ගලාගෙන එන තැන් මෙහෙම දාන්නම්. එතකොට ඔබට පැහැදිලිව හිතා ගන්න පුළුවන්. මේකෙන් එනවා, මේකෙන් එනවා. ඒ වගේම මේකෙනුත් රුධිරය එනවා හිම ගලාගෙන. මේකෙනුත් රුධිරය එනවා. මේකෙනුත් එනවා. මෙහෙම රුධිරය ගලාගෙන එනවා. මෙහෙම. මෙහෙම. එහෙනම් මේවා හැම එකටම කියනවා අපි මේ රුධිරය ගලාගෙන එන ඒවට කියනවා මෙහෙම මධ්‍ය රුධිර වාහිනිය දක්වා රුධිරය ගලාගෙන එන ඒවට කියන නම අක්මා කෝටරාභ. හරි. එහෙනම් අක්මා කෝටරාභ දිගේ මැද්දට රුධිරය ගලාගෙන එනකොට එහෙම එනකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් පර්යන්තයේ සිට මධ්‍ය දෙසට තමයි රුධිරය ගලාගෙන එන්නේ. පර්යන්තයේ ඉඳන් මධ්‍ය දෙසට රුධිරය ගලාගෙන එන්නේ. හරි. එතකොට එහෙම එනකොට මූලිකම සිදුවෙන දෙයක් තමයි මේ එන රුධිරයෙන් මේ දෙපැත්තේ සෛල සමහර දේවල් ගන්නවා. එයාට ඕනි කරන දේවල් හෝ වැඩිපුර තියෙන දේවල් ඊට අමතරව රුධිරයට ඕනි අමතර දේවල් නිකුත් කරනවා. ඒ විතරක් නෙමෙයි තව විශේෂ දෙයක් තියෙනවා. මම මේක මුල් රූපේ ඇඳේ නැහැ ඔබට පේන්න අඳින්න ඕනි හින්දා. මෙන්න මේ තැන්වල සමහර තැන්වල හොඳට බලන්න. මේ සමහර තැන්වල මේ අක්මා සෛල වලට අමතරව මේ මෙහෙම සෛල වර්ගයක් තියෙනවා. ඒවට කියන්නේ කූෆර් සෛල කියලා. කූෆර් සෛල කියලා. ඒ කූෆර් සෛල මම ආයෙ පෙන්නන්නද ඔබට මෙන්න මේ හරිය තියෙන මෙතන තියෙනවා මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. ඉතින් මේ හැම එකෙම තියෙනවා. මම මෙතන විතරයි යන්නේ. මෙහෙම රුධිරය ගලාගෙන යනකොට ඒ රුධිරේ කූෆර් සෛල වලත් ගෑවිගෙන යන්නේ. කූෆර් සෛල මොකක්ද දන්නවද කරන්නේ? ඒ ගලාගෙන යන රුධිරයේ තියෙනවද දැන් මෙහෙම කූෆර් සෛල ඉස්සරහින් ඉන්නවම රුධිරය ගලාගෙන යන්නේ. ඒතර කූෆර් සෛල මෙහෙම බලාගෙන ඉන්නේ මේ රුධිරය තුල විස බීජ, ඒ කියන්නේ බැක්ටීරියාව ඉන්නවද කියලා. බැක්ටීරියාව ඉන්නවද කියලා බලන් ඉන්නවා. බැරි වෙලාවත් අපේ ශරීරයට හානි කර බැක්ටීරියාවෙක් හිටියොත් කූෆර් සෛල විසින් ඒ බැක්ටීරියාව ගිලිනවා. ගිලලා විනාශ කරනවා. ඔන්න ඔය විදිහට රුධිර සැපයුම් මාර්ගයක් මේකේ තියෙනවා. මම තව දැන් මේකත් ආපහු මෙහෙම පෙන්නන්නම් ඔබට. මේකෙනුත් දැන් මේ හැම එකෙම රුධිරය මේකට පොම්ප කරනවානේ මෙහෙම. මේ විදිහට. ඔය මේ හැම එකෙම රුධිරය ලැබෙනවා. අනිත් ඒවත් අපි දාමු එහෙම. එතකොට තමයි මම හිතන්නේ මේ රූපය අංග සම්පූර්ණ වෙලා ඔබට පේන්නේ. එතකොට මේකෙනුත් රුධිරය සැපේනවා මෙහෙම මේ විදිහට. ඔන්න මෙහෙම. ඕනම අපි අර පෝෂක සහිත රුධිරයත් එන හින්දා මේ පැත්තෙනු මේ පාටිනුත් ඉත් දාමු මෙහෙම. එතකොට සම්පූර්ණයි. එතකොට මට ආයෙ කියන්න ඕනේ ඔබට මේක මේ විදියට රුධිරය මෙහෙම මෙතෙන්ට ගලාගෙන එනවා. මේකෙනුත් මෙහෙම ගලාගෙන එනවා. මේකෙනුත් රුධිරය ගලන් එනවා. මේකෙනුත් ගලන් එනවා. මේකෙනුත් ගලන් එනවා. ඒද්දී රුධිරයේ කන්ඩිෂන්ස් වෙනස් වෙනවා. රුධිරයට අලුතින් ද්‍රව්‍ය එකතු වෙනවා. තිබිච්ච ද්‍රව්‍ය අයින් වෙනවා. එතකොට එතකොට තමයි මම අර කිව්වේ මේ ගලාගෙන යන රුධිරයේ මොනවා හරි විස සහිත සංයෝගයක් තිබුණොත් ඒවා මේ සෛල වලට අරගෙන විනාශ කරලා දානවා. විෂ හරණය, ඩීටොක්සිකේෂන් කියන එක කරනවා. එතකොට එහෙම වෙලා රුධිරයේ මැද්දට ආවහම මෙන්න මෙතන බලන්න අහපව හොඳට මේ මැද්දේ තියෙන මේ හැම එකකම මැද්දේ තියෙන රුධිර වාහිනී වලින් ඒ රුධිරය එකතු කරලා ඉවර වෙලා ඒක හෘදය දක්වා ගෙනියනවා. ඕනෝකයි ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ජීවිතය සහ පාඩම් පොත යා කරන අමුතු ඉස්කෝලේ ටෙලිවිෂන් ඉස්කෝලේ ජීවිතයටත් වැදගත් පාඩම් පොතේ තියෙන පාඩමක් අපි කතා කරමින් අක්මාව. මේ මහාචාර්යතුමා ඔබ පෙර සඳහන් කරපු ආකාරයට මූලික අවස්ථාවලදී දැනගත්තොත් එහෙම අක්මාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද අපි පරිස්සම් වෙන්න ඕනේ ප්‍රධාන කාරණා කියලා මතක් කළොත් වටිනවා. ඔව්. මම හිතලා අපි ඇත්තටම රටක් වශයෙන් මේ ෆැටි ලිවර් කියන එක ගැන මීට වඩා හිතන්න ඕන. එතකොට මේ අංකේ ප්‍රධාන වශයෙන් මේකට හේතුව අපේ ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් වීම තමයි මේකට හේතුව. එහෙමනම් මේකට ප්‍රතිකාර අපි ගාවට ගොඩක් වෙලාට රෝගීන් ඇහිලා අහනවා මේකට බෙහෙතක් දෙන්න බැරිද කියලා. මේ ගොඩක් දෙනේ තේරුම් ගන්න නැත්තේ අපේ ජීවන රටාවට බෙහෙතක් දෙන්න බෑ. ඒතර ඒකට ප්‍රධාන ප්‍රතිකාරය අපේ ජීවන රටාව වෙනස් කරන එක. ඒතර වෙනස් වෙන්න ඕන මොකක්ද කියන දේ අපි ඊළඟට කල්පනා කරන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වේ ඒකට මේ ෆැටි ලිවර් ඇති වෙන ප්‍රධාන හේතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි නැත්නම් සරලව කියනවා ආහාර වැඩිපුර ලබා ගැනීම. එතකොට ඒකට ප්‍රතිකාරය වෙන්න ඕන අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් පාවිච්චි කරන එක. එතකොට මේ කැලරි වැඩිපුර තියෙන කෑම තමයි කාබෝහයිඩ්‍රේට් කෑම. එහෙම නැත්නම් පිටි කෑම සරලව කියනවා නම් සහ තෙල් කෑම. ওই දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් අපිට කැලරි ප්‍රමාණය එකට ලැබෙන්නේ. එතකොට අපි අඩු කරගන්න නම් කාබෝහයිඩ්‍රේට් අපිට වැඩිපුරම ලැබෙන්නේ බත් වලින්. අපි සාමාන්‍යයෙන් කියන්නේ බත් කන්න කියලා නේ. ඇත්තටම බත් කන ප්‍රමාණය තමයි අපි පාලනය කරන්නේ. සාමාන්‍යයෙන් අපි කියන්නේ කෙනෙකුට පිරිසිකෝප්පෙන් එකක් බත් කෑවනම් ඇති කියලා. බත් ප්‍රමාණය පොඩ්ඩක් අපේ ජීවන රටාවත් එක්ක මම මේ කියන්නේ. මම කියන්නේ සෑහෙන මහන්සි වෙන කෙනෙකුට නෙමෙයි අපි සාමාන්‍ය නගරබද කෙනෙකුට පිරිසිකෝප්පෙන් එකක් බත් කෑවනම් ඇති. සහ වැඩිපුර එළවලු පළතුරු පාවිච්චි කරන බඩ පිරෙන්න අපි කන්න කියලා කියන්නේ ඒවා. එළවලු පළතුරුකින් තමයි බඩ පුරව ගන්න කියලා කියන්නේ. ඊළඟට මේ එළවලු සූදානම් කරනකොට තෙල් පාවිච්චිය උපරිම වශයෙන් අඩු කරන්න. පොල් කිරිත් අපේ රටේ මං හිතන්නේ පොල් කිරිත් එක්තරා මට්ටමකට බලපාන මොකද පොල් කිරි වල සෑහෙන ප්‍රමාණයක් මේද තියෙනවා. පොල් කිරිත් අපි කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න නැත්නම් දී කිරි වගේ පාවිච්චි කරන්න විශේෂයෙන්ම මේ ෆැටි ලිවර් දරුණුවට තියෙන කෙනෙකුට. ඊළඟට ආහාර මම මේ දල වශයෙන් ආහාර රටාව ඊළඟට අපේ ජීවන රටාව. අපි කියන්නේ සාමාන්‍යයෙන් සතියකට දවස් 3ක්වත් විනාඩි 20ක් නැත්නම් පැය භාගයක් ඇවිදින්න මොකක් හරි දාඩිය දාන මට්ටමට එනකන් ඇවිදින්න අටුම ධර්මයෙන් මේ වගේ ක්‍රියාවකට යොමු වෙන්න කියලා. අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන කපණ්ඩ වැවෙන අවයවය ගැන අපි කතා කරන්නේ අක්මාව ගැන. කපණ්ඩ වැවෙන හින්දා අපි පරිස්සම් වෙන්න ඕනේ නැහැ කියලා හිතුවොත් ඒකත් ලොකු වැරදීමක් නේද? හොඳයි. අපි අවසාන අධීරේ මොකවම්ම කරගන්න බැරුව ගියොත් එහෙම අක්මාවක් බද්ධ කරන්න පුළුවන් කියලා මහාචාර්යතුමා කිව්වා. ලංකාවේ මේක කරන්න පුළුවන්ද මහාචාර්යතුමා? ඔව්. අක්මා බද්ධ කිරීම කියන්නේ ඉතාමත් සංකීර්ණ ශල්‍ය කර්මයක්. ලෝකයේ මුලින්ම අක්මා බද්ධ කිරීමක් 1960 ගණන් වල තමයි සෑහෙන කාලයකට ඉස්සෙල්ලා ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ලංකාවේ පළවෙනිටම අක්මා බද්ධ කරන්න පටන් ගන්න දැනට අවුරුදු 8ක් 10ක් විතර වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඒක ඉතාමත් සංකීර්ණ ශල්‍ය කර්මයක්. කරන්න පුළුවන්. හැබැයි දැනට ලක්මා බද්ධ කිරීම තැන් කීපයක විතරයි සිද්ධ වෙන්නේ. මොකද මේකේ සංකීර්ණතාවය සහ අපිට දැනට තියෙන පහසුකම් අපිට සෑහෙන ලිමිටේෂන් එකක් වෙලා තියෙනවා ඉස්සරහට ගෙනියන්න මේක. කරපුවා සාර්ථක වෙලා තියෙනවා. සාර්ථක වෙලා තියෙනවා. අපි දැන් රාගම රෝහලේ කරපු අක්මා බද්ධ කිරීම ඔක්කොම ගත්තාම සාර්ථකත්වයේ 70%ක් විතර වගේ 100ක් කරොත් 70 දෙනෙක් සාර්ථකව කරගන්න පුළුවන් වුණා. හැබැයි අනිකුත් රටවල් අපි තුමු කුඩාක් ප්‍රමාණයකින් කරන බද්ධ කිරීම කරන රටක අක්මා බද්ධ කිරීමේ සාර්ථකත්වය 90-95ක් විතර. අපි තාමත් පිටුපසින් ඉන්නේ. එතකොට අපි ඔබ කිව්වා වගේ අක්මාවක් බද්ධ කිරීම අපේ අවසාන පිළිතුර මේ අක්මා රෝගයට. අක්මා වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා එක්තරා මට්ටමක් එනවා. වෙන විකල්පයක් අපිට නැහැ. අපිට බෙහෙත් වලින් ප්‍රතිකාර කරන්න බෑ. ඒ මට්ටමට ආවම අපිට තියෙන එකම ප්‍රතිසඳුව තමයි අක්මාවක් බද්ධ කරන එක. එතකොට අපි අක්මාවක් බද්ධ කරන්න අපිට අක්මාවක් අවශ්‍යයි. එතකොට අපි දෙවිධයක් තියෙනවා අක්මාවක් හොයාගන්න. අපි දැනට නිතර ලංකාවේ සිද්ධ කරන්නේ මොලේ මැරිච්ච කෙනෙක්ගෙන්. අපි දන්නවා සමහරක් වෙලාවට අපිට රෝගීන් හම්බ වෙනවා. ඊටාම දරුණු අනතුරකට ඒගොල්ලෝ ලක් වෙලා, ඒගොල්ලන්ගේ මොලේට හානි වෙලා. හැබැයි ඒගොල්ලන්ගේ හෘද වස්තු වැඩ කරනවා. මොලේ මරුණෙන් පස්සේ අපි දන්නවා එයා නැවතත් ප්‍රකෘති තත්ත්වයට ජීවත් වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ හෘද වස්තු වැඩ කරනවා. අපිට පැය ගානක පොඩි අවකාශයක් තියෙනවා මේගොල්ලන්ගෙන් මේ වගේ රෝගියෙක්ගෙන් අපිට ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියන් ලබා ගන්න. ඒතර මේ ඉන්ද්‍රිය ලබාගෙන සම්පූර්ණ අක්මාවම අපේ රෝගී වෙච්ච රෝගියාගේ අක්මාව තිබිච්ච තැනට බද්ධ කරනවා. ඒක තමයි එක්තරා
ප්‍රධාන ක්‍රමය අක්මා බද්ධ කිරීම සිදු කරන. අනිත් ක්‍රමය තමයි කෙනෙක්ගෙන් කොටසක් අරන් බද්ධ කිරීම. එතකොට මේක ඊටාත්ම සංකීර්ණ ශල්‍ය කර්ම. මම හිතන්නේ ශල්‍ය කර්ම වලින් සංකීර්ණම ශල්‍ය කර්මය. මොකද අපි ලබා ගන්නේ කොටස නිරෝගී පුද්ගලයෙක්ගෙන්. එතකොට එයාගෙන් කොටසක් ලබාගෙන රෝගී පුද්ගලයාගේ අක්මාව අයින් කරලා එතනට බද්ධ කරනවා. එතකොට මේ දෙන්නම අපිට ඊටමත් වැදගත්. විශේෂයෙන්ම මේ නිරෝගී කෙනාට කිසිම හානියක් වෙන්නේ නැති වෙන සංකීර්ණ ශල්‍ය කර්මයක් කළා කොටසක් ලබා ගන්නවා කියන එක ඊටමත් සංකීර්ණ ශල්‍ය කර්මයක්. ඉතින් මේ දෙආකාරයටම අපිට අක්මා බද්ධ කිරීම කරන්න පුළුවන්. මහාචාර්යතුමනි දැන් අර අපි දන්නවානේ මේ හෘදයේ ඔය මේ දේ තැම්පත් වෙනවා. එතකොට මොළෙත් තැම්පත් වෙනවා. අපි ඒ වයිදි මේ තෙල් තැම්පත් වෙනවා නැත්නම් මේ දේ තැම්පත් වෙනවා කියන්නේ රුධිර வாහිනියක බිත්තියනේ. දැන් උදේ මේ අක්මාවේ තෙල් තැම්පත් වෙන්නේ ඒකේ තියෙන රුධිර වාහිනිය වලද නැත්නම් අර අක්මා සෛල ඇතුළේද තැම්පත් වෙන්නේ? ඔව් ඇත්තටම මේ වෙලාවේදී ඇත්තටම වෙන්නේ රුධිර වාහිනිය වල නෙමෙයි. අක්මාවේ සෛල ඇතුලේ නිකන් කුඩා බුබුලු වශයෙන් ගිහිල්ලා මේ දේ තැම්පත් වෙනවා. ඉතින් මෙහෙම තැම්පත් වුණායින් පස්සේ අපි දන්නවා අක්මාව සෛලය අපි තුමු මේ සෛලය ඊටම කුඩා ව්‍යුහයක්. ඒතර මේකේ අර තෙල් බුබුල තැම්පත් වුණාම අක්මාවේ සාමාන්‍ය කර්තව්‍යයක් කරන්න බැරි තරමට මේක ප්‍රමාණය ලොකු වෙනවා. එල ටික ටික ඒ බුබුලු ලොකු වෙලා සෛල විනාශ වෙන්න පටන් ගන්නවා. කාලයක් තිස්සේ මේක විනාශ වෙලා එක්තරා මට්ටමකට එනවා අක්මාවට නැවත තව දුරටත් මේක දරා ගන්න බැරි. එතකොට ඒ අවස්ථාවට ආවයින් පස්සේ තමයි තව දුරටත් ඩැමේජ් වෙලා අන්තිමට සිරෝසිස් තත්ත්වයට පවා යන්නේ. අක්මා සෛලේ මැරෙනවා එතෙන්දී. මැරෙනවා. ඒක එක වරම මැරීමක් නෙවෙයි සිදු වෙන්නේ. ටික මැරෙනවා. මැරිලා අන්තිමේදී සාමාන්‍ය සෛල විනාශ වෙලා යනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අක්මාවේ දැන් නැවත වර්ධනය වෙන තත්ත්වයක් තිබුණත් අර ඒ විදිහට මැරුණොත් ආයේ ඒක වර්ධනය වෙන්නේ නැහැ නේද? අක්මා ඇත්තටම මේ අවස්ථාවේ අක්මාව නැවතත් වර්ධනය වෙනවා. ඔව්. අනිත් පැත්තෙන් ඩැමේජ් වෙනවා. ඒත් මේ දෙක ටික වෙලාවක බැලන්ස් වෙලා ගිහලා එක්තරා අවස්ථාවක් එනවා අපිට අක්මාට තවදුරටත් මේක දරා ගන්න බෑ. ඒ අවස්ථාවටපත් වුණායින් පස්සේ අක්මාන වෙන්න ගන්නවා. කොටිම කියන මක්කොල්ලවත් ගොඩ ගන්න බැරි තැනකට එනවා. බද්ධ කරන්න පුළුවන් වුණත් අනිත්‍යයි. හොඳ ජීවිතයේ සැබෑ ස්වභාවය ඒක තමයි මොන ඉන්ද්‍රියට වුණත් ඔය ස්වභාවය තමයි. අප ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහත්මයාට. එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන අක්මා හා ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජන්නායක ගුරුතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවතත්